තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මේ පෙරේතීත් බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ පෙරේට නියමිතව සංනිවේදනය කරන දායකත්ව දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින පින්වත් ස්වාමින් වහන්සේ මහනුවර අලුත්කම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මහනුවර මයිනපිටිය මහා ආනන්ද සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්කම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, දේශනාවට දායකත්වය ලබා දෙන්නේ මුරුගන් පෙදෙස කොළඹ අටපදිංචි W දයාරත්න මහත්මයා, චන්ද්‍රානී දයාරත්න මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්, ඒ වගේම දූදරුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිස, විශේෂයෙන්ම චන්ද්‍රානී දයාරත්න මහත්මියගේ සැප්තැම්බර් මාස 15 දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් දේශනාවට දායකත්වය ලබා දෙන්නේ. එහෙමනම් අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මෙතෙන් සිට දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අයං වුච්චතාවුසෝ බික්ඛු රූපාදිබු සද්ධාදිබු ගන්ධාදිබු රසාදිබු පොට්ටම්භාදිබු ධම්මාදිබු අධිබූ අනධිබූතෝ අධිබෝසිතේ පාපකේ අකුසලේ ධම්මේ සංකිලේසිකේ පෝනෝ භවිකේ
සදරේ දුක්ඛ විපාකේ ආයතින් ජාති ජරා මරණිකේ එවං කෝ ආවුසෝ අනවස්සුතෝ හෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාවයි පින්වත් ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ අංක 7 මුරුගන් පෙදෙස කොළඹ 8 යන ලිපිනයෙහි පදිංචි පින්වත් W දයාරත්න මහත්මාණන් සහ චන්ද්‍රානී දයාරත්න මහත්මිය සමග දූ දරුවන් ඇතුළු පවුලේ පින්වත් ඥාති පිරිස විසින්. පින්වත්නි, මේ දුර්ලභ වූ අවස්ථාවේ ධර්මය මුල් කරගෙනමයි තමන්ට තමන් වෙනුවෙන් යමක් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඔබ ඔබේ ජීවිතයේ දිහා හොඳට හැරිලා බලන්න. මෙතෙක් ආපු ගමනේ ඔබේ ජීවිතය අනුන් වෙනුවෙන්ම දිය කරලා යවුවද? එයින් අදහස් කරන්නේ අනුන් වෙනුවෙන් පිහිටක් පිළිසරණක් වෙන්න එපා කියන එකම නෙමෙයි. නමුත් ඔබ විමසලා බලන්න, ඔබ වෙනුවෙන් කොච්චර දෙයක් කරගෙන තියනවද කියලා. ඒකෙන් අදහස් කරන්නේ ගෙවල් දොරවල් හදාගන්න ඇති. හැබැයි ඔබට මේ ටික අරන් යන්න බැරි වෙනවා. ඔබ යාන වාහන ගන්න ඇති. හැබැයි ඔබට මේ ටික අරගෙන යන්න බැරි වෙනවා. ඒ වගේම ඒ වාහනයෙන් සසරෙන් ඉක්මිලා යන්නත් ඒ වාහනෙන් බෑ. ඒ විතරක් නෙවෙයි, ජීවිතේ අපේ අනෙක් අය වෙනුවෙන් ජීවිතේ කොච්චර වැය කළාද, කොච්චර ගෙවලා දැම්මද, අපිට පිහිටක් ඕන වෙලාවෙදි පින්නතුනේ ඒ අයගෙන් අපිට ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඇයි? මේ ලෝකේ අන්ත කේනාදි පන්නස්ස නත්ති ඥාතිසු තානතා. ජීවිතේ කෙලවරට ගියපු කෙනාට වෙනත් කාගෙන්වත් පින්නතුනේ පිහිටක් පිළිසරණක් නැහැ. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න ඕන, මේ ගෙවිච්ච කාල සීමාව ඇතුලේ ඔබ වෙනුවෙන් කරගත්තු දේවල් කොච්චරක්ද කියලා. එසේ කල්පනා කිරීමේදී සමහර විටකදී ඔබට දැනෙන්න පුළුවන්, මම මගේ ජීවිතේ මං වෙනුවෙන් හුඟක් දේවල් කරගෙන තියෙනවා කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්, බලපුවාම මම අනෙක් ඔක්කොම කරලා තියෙනවා, හැබැයි මං වෙනුවෙන් කරගත්තු දෙයක් නැහැනේ කියලා. ඔබ වෙනුවෙන් කරගත්තු දේවල් මදි කියලා හිතෙනවා නම් පසුතැවෙන්න එපා. විපිලිසර වෙන්නට එපා. ඔබට මේ මොහොත උදා වෙලා තියෙන්නේ අන්න ඒ ටික කරගන්න බව තේරුම් ගන්න. මේ මොහොත උදා වෙලා තියෙන්නේ ඒ ටික කරගන්න කියලා දැනගෙන වහවහ ඊළඟ හුස්මේ මරණය තියෙන්න පුළුවන්. ඊට කලින් ඒ පිහිට තමන් හදාගන්නවා කියලා හිතාගෙන කල යුත්ත කරගන්න. ඔබට අනුකම්පා පිණිස. ආපහු හිතලා බලනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඔව් මම මගේ ජීවිතේ මං වෙනුවෙන් හුඟක් දේවල් කරගෙන තියෙනවා කියලා.
එහෙනම් දැන් ඇති කියලා හිතන්න එපා. දැන් සතුටු වෙන්න. තමන්ගේ ජීවිතයේ තමන් වෙනුවෙන් හුඟක් දේවල් කරගෙන තියෙනවා කියලා සතුටු වෙමින් ඉතිරි කුසල් සම්පාදනය කරගන්න දැන් උත්සාහ අරගන්න, එය ආලෝකයක් කරගෙන ජවයක් ආරම්භ කරන්න. මේ ලෝකේ අපි අනුන්ට පිහිට වෙන්න ඕන. අනුන් ඈතර කරන්න ඕන. අනුන්ව ගොඩ දමන්නට ඕන. හැබැයි අනුන්ව ගොඩ දමන්නට ගොස් අවසානයේ ඔබට ඔබ ගැන පේන්නේ ඔබ තවමත් මඩවගුරක කියලා නම් මතක තබා ගන්න, ඒක නිසි ප්‍රතිපදාව නෙමෙයි. අනුන් ඈතර කරලීම කියලා කියන්නේ කිසි ලෙසකවත් තමන් නතර වීම කියන එක නෙමෙයි. අනුන් ගොඩ දැමීම කියලා කියන්නේ කිසි ලෙසකවත් තමන් මඩගොහරු වෙහි තවදුරටත් එරිලා ඉන්න එක නෙමෙයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පින්වත්නි සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ පුද්ගලයන් 4 දෙනෙක් පිළිබඳව. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා. මහණෙනි පුද්ගලයෝ 4 දෙනෙක් දකින්න ඉන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ සත්ව පුද්ගල සංඥාවක් නැහෙනේ. එතකොට පුද්ගලයෝ 4 දෙනෙක් කොහොමද ඉන්නේ කියලා. පින්වත්නි පරමාර්ථමය වශයෙන් බලනකොට සත්වයේ පුද්ගලයෙක් නැති බව ඇත්ත. එහෙත් මෙතන මේ පුද්ගල යන වචනේ යොදලා තියෙන පින්වත්නි පරමාර්ථාර්ථයෙන් නෙවෙයි සම්මුති ව්‍යවහාර මාත්‍රයේ පිණිස පමණයි. මහණෙනි පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකෙ දකින්න ඉන්නවා. පළවෙනිම පුද්ගලයා තමයි අත්ථහිතාය පටිපන්නෝ නෝ පරහිතාය. තමන්ගේ යහපත පිණිස, තමන්ගේ අර්ථය පිණිස, තමන්ට වැඩ පිණිස පිළිපදින, එහෙත් අනුන්ට වැඩ පිණිස, අනුන්ට යහපත පිණිස, අනුන්ට හිතසුව පිණිස පිළිපදින්නේ නැති, කටයුතු කරන්නේ නැති අය ලෝකේ ඉන්නවා. ඒ තමයි පළවෙනි පුද්ගලයා. තමන් විතරයි, අනුන් ගැන බලන්නේ. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. තමන් රැකෙනවා නම්. දෙවෙනි පුද්ගලයෙක් ඉන්නවා පරහිතාය පටිපන්නෝ නෝ අත්ථහිතාය. සමහර විටකදී හැම දෙයක්ම අනුන් වෙනුවෙන්ම ජීවිතේ කැප කරලා වැය කරලා වියදම් කරලා හැබැයි අවසානයේ බලපුවම තමන් වෙනුවෙන් කරගත්තු දෙයක් නැහැ. අනුන් එගොඩ කරන්න ගිහිල්ලා හැබැයි තමන් එගොඩ වෙලා නැහැ. අනුන් ඈතර කරලා හැබැයි තමන් ඈතර වෙලා නැහැ. එහෙම පිටසක් ලෝකේ ඉන්නවා. තවත් පුද්ගලයෙක් ඉන්නවා නේව අත්ථහිතායච පටිපන්නෝ පරහිතායච. තමන්ගේ යහපතක් ගැන තමන්ගේ හිත පිණිස පිළිපැදීමකුත් නැහැ. අනුන්ගේ යහපත හිත පිණිස පිළිපැදීමකුත් නැහැ. තවත් පිරිසක් ලෝකේ ඉන්නවා අත්ථහිතායච පටිපන්නෝ පරහිතායච. තමන්ගේ යහපත, තමන්ගේ අර්ථය, තමන්ගේ හිතසුව සලසගන්නවා වගේම අනුන්ගේද යහපත, අනුන්ගේද හිතසුව පිණිස පිළිපදින්නා වූ පිරිසක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ පුද්ගලයන් 4 දෙනාගෙන් උත්තම පුරුෂයා බවට පත් වෙන්නේ තමන්ගේ දේ කරගෙන අනුන් ගැන නොහිතන කෙනත් නෙමෙයි. අනුන්ටම කරන්න ගිහිල්ලා අනුන් වෙනුවෙන්ම කරන්න ගිහිල්ලා තමන්ගේ පිළිසරණ හදාගන්නේ නැති කෙනත් නෙවෙයි. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම නැති කෙනත් නෙමෙයි. මේ පුද්ගලයන් 4 දෙනාගෙන් උත්තම පුරුෂයා වෙන්නේ තමන්ගේද පිහිට පිළිසරණ හදා ගනිමින් අනුන්ටද පිහිට පිළිසරණ සලසන කෙනා. ඒ නිසා ඔබ අනුන් ඈතර කරන්න, හැබැයි ඔබද ඈතර වෙන කෙනෙක් වෙන්න. අනුන්ට පිහිට වෙන්න, ඒ වගේම ඔබ ඔබේ පිහිට හදාගන්න. ඒ නිසා ජීවිතේ නිරන්තරව
දිනක් කැරමෙනකොට දිනක් ගෙවෙනකොට හිතලා බලන්න අද දවස ඇතුළත මම මගේ පීඨ පිලිස කොච්චර දේවල් කරගත්තද? මම මට මොනවද අද දවසේ කරගත්තේ? ටිකක් හිතලා බලන්න. ඒක හරි වටිනවා. ජීවිතයේ පිළිබඳව තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක්. තමන් පිළිබඳව සිහිනුවණින් මෙනෙහි කිරීමක්. එතකොට තමයි ජීවිතයක් සකසකන ධර්මයට අනුගතව පවත්වගෙන යන්න හරි පහසු. එනිසා ඔබට දෙයක් කරගන්න උවමනාවෙන් මේ ධර්ම කාරණා හොඳට ශ්‍රවණය කරන්න. සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ තබාගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ අද මාතෘකා කළ සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයිති සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ කියලා සංයුත්තයක් තියෙනවා. සූත්‍ර එකතුවක්. ආයතන 6 පිළිබඳව ආයතන 6 කියලා කියන්නේ පින්වත්නි චක්කු සෝත ගාන જીවහා කාය මන. ඇස කන නාසය දිව ශරීරය මනස. මේවට කියනවා ආයතන 6. මේවට තවත් කියනවා අභ්‍යන්තර ආයතන 6 කියලා. අභ්‍යන්තර ආයතන 6. ඊළඟට තවත් ආයතන 6ක් තියෙනවා පින්නතුනේ බාහිර ආයතන 6ක්. ඒ බාහිර ආයතන 6 කියලා කියන්නේ පින්වත්නි ඇහැට පේන්න තියෙන රූප, කනට අහන්න තියෙන ශබ්ද, මේ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මේවට කියන බාහිර ආයතන කියලා. එතකොට බාහිර ආයතන 6යි අභ්‍යන්තර ආයතන 6යි ඔක්කොම 12යි. ඒවට තමයි කියන්නේ ද්වාදස ආයතන කියලා. ද්වාදස ආයතන. එතකොට මෙන්න මේ කියන ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන 6 මේ අභ්‍යන්තර ආයතන 6 පිළිබඳව දෙසූ දේශනාවන් තමයි පින්වත්නි සලායතන සංයුත්තේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ සලායතන සංයුත්තය ඇතුලේ තවත් වර්ග කිරීම් කීපයක් තියෙනවා. ඒ වර්ග කිරීම් අතර එක වර්ගයක් පින්නතුනේ ආසි විස වර්ගය කියලා කියන්නේ. ආසි විස වර්ගය. මේ ආසි විස වර්ගයේ පින්වත්නි සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ සූත්‍රයේ නම අවස්සුත පරියාය සූත්‍රය. අවස්සුත පරියාය සූත්‍රය. අවස්සුත පරියාය සූත්‍රය. අවස්සුත කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් වැගිරීම, කෙලෙසුන්ගෙන් තෙත්වීම කියන අදහස තමයි අවස්සුත කියලා කියන්නේ. කෙලෙසුන්ගෙන් තෙත්වීම, කෙලෙස් වැගිරීම. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටියේ ශාක්‍යයන්ගේ රාජධානිය වෙච්ච කපිලවත්තුවේ. කපිලවත්තු නුවර නිග්‍රෝධාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. නිග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලේ පින්වත්නි ශාක්‍යයෝ, කපිලවත්තුවේ ශාක්‍යයෝ අලුතෙන් සන්තාගාරයක් හදලා, සන්තාගාරයක් කියලා කියන පින්වත්නි රැස්වීම් ශාලාවක්, නගර ශාලාවක් හදලා. එය කිසිම කෙනෙක් විසින් පරිභෝග කරලා නැහැ, පරිහරණය කරලා නැහැ. ශ්‍රමණේකු විසින්වත්, බ්‍රාහ්මණේකු විසින්වත්, කිසිම කෙනෙක් විසින්වත් ඒක පරිහරණයට අරගෙන නැහැ. ඉතින් දැන් මේ අලුතෙන් සන්තාගාරය හදලා මේ ශාක්‍ය ටික මොකද කළේ පින්වත්නි? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නකොට නොඑක් විට පින්වත්නි බොහෝ සෙයින් මේ ශාක්‍ය බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න, බැහැ දකින්න, දහම් කරුණු කතා කරන්න ආවා. ඇයි? උන්වහන්සේගේ ජාත භූමිය තමයි කපිලවත්තුව කියන්නේ. එතකොට මේ කපිලවත්තුවේ ඉන්න ශාක්‍යෝ කවුද? තථාගත බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්, ගිහි කල ඥාති පිරිස. දැන් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න මේ ශාක්‍ය ටික ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා ආරාධනාවක් කළා. මොකක්ද ආරාධනාව? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මේ කපිලවත්තුවේ අපි එකතු වෙලා අලුතෙන් සන්තාගාරයක් හැදුවා.
අලුතෙන් සන්තාගාරයක් හැදුවා. මේක ස්වාමීනි කවුරුත් පරිභෝග කරලා නැහැ. මේ කිසිම කෙනෙක් මේක පරිහරණයට අරගෙන නැහැ. ශ්‍රමණේකු විසින්වත් බ්‍රාහ්මණේකු විසින්වත් කවුරුන් විසින්වත් මේක තාම පාවිච්චි කරලා නැහැ. කිසිවෙකුත් පාවිච්චි නොකරපු කිසිම කෙනෙක් පරිභෝග නොකරපු පරිහරණය නොකරපු මේ සන්තාගාරයේ ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරලා ඔබ වහන්සේ විසින් පළමු කොට පරිහරණය කරනවා නම් ඒක සාක්ෂ්‍ය වෙච්ච අපිට බොහෝ කාලයක් යහපත පිණිස හිතසුව පිණිස පවතී. ඒ හින්දා ඔබ වහන්සේ අලුතෙන් අපි ඉදිකළ සන්තාගාරයට වැඩම කරවනසේක්වා කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ නිහඬව මේ ආරාධනාව පිළි අරගත්තා. දැන් සාක්‍යයෝ ටික ආපහු සන්තාගාරයට ගියා. බුදුරජාණන් වහන්සේ දැන් ආරාධනාව පිළි අරගත්තු බව දැනගත්තා. ආපහු සන්තාගාරයට ගිහලා මුළු සන්තාගාරෙම නැවත සුද්ධ පවිත්‍ර කළා. හොඳට මේ සන්තාගාරයේ සුද්ධ පවිත්‍ර කරලා ඇතිරිලි එළුවා. පාවඩ එළුවා. පහන් දැල්ලුවා. හොඳට සුවඳ ගැල්ලුවා. දැන් බුදුරජාණන් වහන්සේට වැඩම කරවන්න වැඩ ඉඳින්න මේ ස්ථානේ හරි සුදුසුයි. හොඳට සුද්ධ පවිත්‍ර කරලා ඇතිරිලි එලලා පාවඩ එලලා සුවඳ ගල්වලා පහන් දල්වලා සියල්ල නිමයි. සියල්ල නිමා වෙලා සාක්‍යයෝ නැවත වාරයක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි සන්තාගාරය සියලු ආකාරයෙන්ම සූදානම්. දැන් භාග්‍යවතුන් වහන්සේට වඩින්ට වෙලාවයි. දැන් වඩින්ට වෙලාව. බලන්න පින්වත්නි එදා අභිනවයෙන් හදාගත්තු සන්තාගාරය මේ සාමාන්‍යයි නෙවෙයි මේ ශාක්‍ය රජදරුවෝ. හැබැයි ඒ ශාක්‍ය රජදරුවෝ හදාගත්තු සන්තාගාරයට මුලින්ම වැඩම කළේ කවුද? තථාගත බුදුරජාණන් වහන්සේ. එතකොට අදත් මේ සිරිත මේ චාරිත්‍රය මේ ක්‍රමය අපි අතර තියෙනවා. යමෙක් වාසස්ථානයක් ගෘහයක් ගෙදරක් හදාගත්තොත් ඉස්සර වෙලාම ගෙට ඇතුළු වෙන්නේ පින්නතොනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් කරා. උන්වහන්සේගේ ප්‍රතිමා වහන්සේ තමයි වැඩම කරවන්නේ. ඉන් පසුවයි ගෙදර අය පින්වත්නි ආගමානුකූල වත් පිළිවෙත් කරලා පින්වත්නි පරිහරණයට ගන්නේ. නමුත් අද පුංචි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි එදා බුදුරජාණන් වහන්සේ වැඩම කරවගත්තා. අද බොහෝ දෙනෙක් අලුතෙන් හදපු නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කරවගන්නවා නෙමෙයි බුදු පිළිමයක් අරන් එනවා කියන තැනට විතරක් සීමා වෙලා. ඉතින් මේකේ වෙනස මොකක්ද කියලා ඔබට හිතෙයි. ඔබ ඔබෙන් අහලා බලන්න ඔබේ ගෙදර බුදු පිළිමයක් තියෙනවද? එසේත් නැත්නම් ඔබේ ගෙදර තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද කියලා. ඔබ ඔබෙන් අහලා බලන්න හිතලා බලන්න ඔබේ ගෙදර බුදු පිළිමයක් තියෙනවද? එසේත් නැත්නම් ඔබේ ගෙදර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවද? බුදුරජාණන් වහන්සේ ඔබේ ගෙදර වැඩ ඉන්නවා කියලා ඔබට හිතක් තියෙනවා නම් ඔබේ ගෙදර පින්වත්නි මොන තරම්නම් සිත් නිවන තැනක් විය යුතුද? ස්වභාවයෙන්ම පින්වත්නි ඔබේ ගෙදර පින්වත්නි ජේතවනාරාමයක් වෙනවනේ. ඒ නිසා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අද වෙනකොට බුදුරජාණන් වහන්සේ ජීවමානව නැණේ කියලා. උන්වහන්සේ ජීවමානව නැති වුණාට උන්වහන්සේගේ ප්‍රතිමා වහන්සේ තුලින් ඔබට ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවනි නම් ඔබ තුල බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඒ නිසා මෙතනදී පින්වත්නි අපි වටහා ගන්න අපි දකින්නා වූ ක්‍රමයයි වැදගත් වෙන්නේ. ඒ නිසා අපි උත්සාහවන්ත වෙමු. ගෙදර බුදු පිළිමයක් තියෙනව වෙනුවට ගෙදර බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා ගන්න. ඉතින් දැන් සන්තාගාරයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා වැඩ හිටියා. බොහෝ භික්ෂූන් වහන්සේලාත් වැඩම කළා පින්වත්නි. එදා බුදුරජාණන් වහන්සේ සන්ධ්‍යාවේ
මේ ශාක්‍ය රජදරුවන්ට පින්නතුනේ දීර්ඝ වේලාවක් ධර්ම දේශනා කළා. රාත්‍රිය එළමෙනකම්ම පින්වත්නි රාත්‍රියේත් සෑහෙන වේලාවක් ගත වෙනකන් බුදුරජාණන් වහන්සේ බොහෝ වේලාවක් ශාක්‍ය රජදරුවන්ට බණ කිව්වා. දහම් කරුණු දේශනා කළා, දහම් කරුණු විස්තර කරලා දුන්නා. දේශනාව සියල්ල නිමා වෙලා බුදුරජාණන් වහන්සේ වදාලා රජදරුවනි එහෙමනම් පිටත් වෙන්නට කාලය කියලා හිතෙනවා නම් දැන් නුඹලා පිටත් වෙන්න කිව්වා. දැන් නුඹලා පිටත් වෙන්න. හොඳයි ස්වාමීනි කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ශාක්‍ය රජදරුවෝ නැගිටලා පිටත් වුණා. ඔන්න වටින ගුණයක්. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණට පස්සේ තමයි ඒ ශාක්‍ය රජදරුවෝ නැගිටලා ගියේ රජවරු වුණාට. ඒක තමයි ශාස්ත්‍රූ ගෞරවය. ඒක තමයි ධර්ම ගෞරවය. එදා රජදරුවෝ එහෙම වුණාට අද ඇතැම් විටකදී පින්නතුනේ ධර්ම දේශනා කරන අතරතුරත් ඒ අය නොඑක් ස්වල්ප වූ ලාමක වූ වැඩවලට නැගිටලා යනවා. සමහර කෙනෙක් අතර මගින් නැගිටලා පින්වත්නි සියල්ලන්ගේ අවධානය සිඳගෙන බිඳගෙන පින්වත්නි පිට වෙලා යනවා. නොඑක් පලිබෝධ අද ධර්ම දේශනාව ඇතුළට ඇවිල්ලා පින්වත්නි ධර්ම ශාලාව ඇතුළට ඇවිල්ලා පින්වත්නි අපේ අවධානයත් බණ අහන බොහෝ දෙනෙකුගේ අවධානයත් විනාශ කරලා දානවා. මේවා ධර්මයට කරන ගෞරවයක් නෙවෙයි පින්වත්නි ධර්මයට කරන බරපතල වූ අගෞරවයක්. ධර්මයට බලවත් අගෞරව කළාට පස්සේ ඒ පුද්ගලයාට පුළුවන් වෙයිද ඒ ධර්මයෙන් මාපහු පිළිසරණක් හදාගන්න. ධර්මයට නිගරු කළාට පස්සේ ධර්මයේ කෙරෙහි ගෞරව පැවතුම් ඇති කරගත්තේ නැති වුණට පස්සේ ඒ ධර්මයේ තුලින් පිළිසරණක් හදාගන්න මේ මනුස්සයට ආයි පුළුවන් වෙයිද? ඒ නිසා මේ පුංචි දේවල් ගැන ලොකුවට හිතලා බලන්න. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේගේ අවසරය ලැබුණට පස්සේ තමයි ශාක්‍ය රජදරුවෝ පින්නතුනේ නැගිටලා පිටත් වෙලා ගියේ. ශාක්‍ය රජදරුවෝ නැගිටලා පිටත් වෙලා ගියා. තථාගත බුදුරජාණන් වහන්සේ දකිනවා භික්ෂූන් වහන්සේලාගේ කිසිම විදිහක සිතේ අලසකමක් නැහැ. රාත්‍රියේ එළඹුණත් කිසි නිදිබර ගතියක්, සිතේ කුසීත භාවයක්, හැකිලෙන ගතියක් නැහැ. ඒ කියන්නේ ධර්මයක් ශ්‍රවණය කරන ධර්මයක් දරාගන්න, ඒ වගේම ශ්‍රවණය කරන ධර්මයක් අවබෝධ කරන්නට තවමත් හිත සූදානම්. හිතේ සුදුසුකම තියෙනවායි කියන්නේ. කුසීත වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටියා පින්නතුනේ මුගලන් මහරහතන් වහන්සේ මහ මුගලන් මහරහතන් වහන්සේට තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා මුගලන් මගේ පිට ටිකක් වේදනයි. ඒ නිසා මම මෙතන හාන්සි වෙනවා. මේ භික්ෂූන්ගේ තීන මිද්දේ පහ වෙලයි තියෙන්නේ. තීන මිද්දෙන් වෙන් වෙලයි ඉන්නේ. ඒ නිසා ඔබ වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට සුදුසු ධර්මයක් දේශනා කරන්න කියලා මුගලන් හාමුදුරුවන්ට පැවරුවා. එතකොට හිතන්න මුගලන් මහරහතන් වහන්සේ ගැන තථාගතයන් වහන්සේ තබලා තියෙන විශ්වාසය මොන තරම්ද කියලා. කියන බුදුරජාණන් වහන්සේ සැතපුණත් බුදුරජාණන් වහන්සේ දේශන ධර්මය එලෙසින්ම පින්වත්නි බොහෝ දෙනාට හිත පිණිස මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරන බව දන්නවා. ඒක නිසා එක තැනකදී බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි යම් දිහාවක සැරියුත් මුගලන් දෙනම ඉන්නවා නම් මට ආපහු ඒ දිහාව බලන්න ඕන නෑ කියලා. ඒ තරම්ම පින්වත්නි ලෝකයාට අනුකම්පාවෙන් සැරියුත් මුගලන් දෙනම පින්වත්නි බුද්ධ වචනය පින්වත්නි මනාව ලෝකෙට දේශනා කරනවා. හැබැයි ඒ වයින් පුද පිරිකරක්වත් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්වත්නි. අධාර්මික දිවි පැවැත්මක් නැහැ. හරීම ධාර්මික දිවි පැවැත්මකයි උන්වහන්සේලා හිටියේ.
උන්වහන්සේලාගේ ධාර්මිකකම මොන තරම්ද කිව්වොත් උන්වහන්සේලාගේ ධාර්මිකකමට පින්වත්නි අභූතෙන් චෝදනා කරන්න ගිහලා ධාර්මිකයි කියලා. පින්වත්නි ඒ භවයේදීම පින්වත්නි කර්ම විපාකවලට ඇතම් හාමුදුරුවරුපත් වුණා. කෝකාලික සූත්‍රයේ පින්වත්නි මේකට හොඳ නිදර්ශනයක්. චූල කෝකාලික කියන හාමුදුරුවෝ පින්වත්නි සැරියුත් මුගලන් දෙනමට පින්වත්නි එහෙම අභූතෙන් චෝදනාවක් කරලා පින්වත්නි ඒ ආර්යෝපවාදේ නිසාම පින්වත්නි ශරීරේ පුරාම ගෙඩි හට ගන්න පටන් ගත්තා. අබෑට තරම් ගෙඩි පටන් අරගෙන විශාල වෙලා පුපුරලා සැරව ගලලා පින්නතුනේ අපවත් වෙලා අන්තිමේදී පින්වත්නි මහා පදුම කියන නිරයට වැටුණා. මහා පදුම කියන නිරයට වැටුණා. දැන් මෙතනින් තව එකක් තේරුම් ගන්න. කෙනෙක් ඉවසනවා වෙන්න පුළුවන්. ඉවසන කෙනාට ඔබ දොස් නගන තරමට කර්ම විපාක දරුණුයි පින්වත්නි. ඇයි? ඔහු ගුණවතෙක්. ඔහු ඉවසනවා. ගුණ සම්පත්තිය අධික වෙන්න පින්වත්නි ඒ ගුණ සම්පත්තිය හැම වෙලාවෙම බාහිරට පෙනෙන එකක් නොවෙන්න පුළුවන්. මොන තරම් මහ කන්දක් තරම් ගුණ ඇතුලාන්තේ දරාගෙන ඉන්නවද කියලා පින්වත්නි අපි දන්නේ නැහනේ. පින්වත්නි එහෙම එවන් උත්තමයෙකුට යම් උපවාදයක් යම් පීඩා කිරීමක් කළොත් එහෙම ඒකේ විපාක අතිශයින් දරුණුයි පින්වත්නි. අතිශයින් දරුණුයි. ඉතින් ඒ නිසා ඒ තරම් ගුණ ඇති උත්තමයන් කෙරෙහි පිළිපදිද්දි කටයුතු කරද්දී හොඳට පින්වත්නි වචනයත් කායික පැවැත්මත් විතරක් නෙවෙයි සිතිවිලි මාත්‍රයේ පවා පින්නතුනේ හොඳට පරිස්සම් කරගන්න. ඉතින් පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ ඒ තරම් ගුණ සම්පන්න උතුමන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ වදාලා මුගලන් ධර්මයේ දේශනා කරන්න කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ මදක් හාන්සි වුණා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ වදාලා අවැත්නි ඔබ වහන්සේලාට මං අවස්සුත පරියායත් අනවස්සුත පරියායත් දේශනා කරන්නම්. හොඳට ශ්‍රවණය කරන්න මෙනෙහි කරන්න කිව්වා. මොකද්ද දේශනා කරන්නේ? අවස්සුත පරියායත් අනවස්සුත පරියායත්. අවස්සුත පරියාය කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් තෙත් වෙන ක්‍රමයක්. අනවස්සුත පරියාය කියන්නේ කෙලෙසුන්ගෙන් තෙත් නොවන ක්‍රමයක් දේශනා කරන්න. මහණෙනි නුඹලට කෙලෙසුන්ගෙන් තෙත් වෙන ක්‍රමයක් කෙලෙසුන්ගෙන් තෙත් නොවන ක්‍රමයක් නුඹලට දේශනා කරන්න. හොඳට අහන්න කිව්වා. උන්වහන්සේ වදාලා ඇවැත්නි මේ ලෝකයේ යමෙක් ඇහෙන් රූප දකිනෝ. ඇහෙන් රූපයක් දකිනෝ. කොතනකවත් ධර්මයේහි නෑ ඇහෙන් රූප බලන්න එපා කියලා. එන් කියන්නේ සියලු දේ බැලුවට කමක් නෑ කියන එකම නෙමෙයි. යම් හානියක් යම් ක්ලේශයක් යම් බැල්මක් නිසා උපදිනවා නම් ඒ උපදින ක්ලේශය දුරු කරන එකට වඩා ලේසි පුළුවනි නම් ඒ බලන බැලීමෙන්ම නතර කරගන්න පුළුවනි නම් දැන් මේක වරදවා ගන්නවා සමහර අය හිත පරිස්සම් කරගන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් ඉතින් අපි කෙලෙස් ඇති කරගන්න නැත්නම් මේවා බැලුවට කමක් නැහැ කියලා නොබැලිය යුත්ත බලන්න පින්වත්නි හිත සකසා ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එහෙම පෙන්වන්නේ යමක් දැකපුවාම ඒ ඔස්සේ සිතක් කෙලෙසෙනවා නම් ඒ කෙලෙසෙන කෙලෙසීමෙන් හිතක් පරිස්සම් කරගන්න එකට වඩා හරි ලේසි ඒ බලන එක නතර කරගන්න එක. ඒ නිසා බලන එකෙන්ම පින්වත්නි දුරු කරගන්න එක තමයි වඩා හොඳ. එතනදී අන්ධයෙක් වගේ හිටියට කමක් නැහැ. පින්වත්නි යම් කිසි ඇසට පෙනෙන රූපයක් නිසා ඒ රූපය මුල් කරගෙන ඒ රූපේ ප්‍රිය බව
මනාප බව නිසා ප්‍රිය මනාප වූ රූපයක් හේතුවෙන් ඒ රූපය කෙරෙහි ඇල්මක් උපදිනවා නම් ඒ වගේම අප්‍රිය වූ අමනාප වූ රූපයක් නිසා ගැටීමකුත් උපදිනවා නම් ඇලීම කියලා කියන්නේ රාගය මුල් කරගත්තු දෙයක්, ලෝභය මුල් කරගත්තු දෙයක්, ඇල්ම. ඊළඟට ගැටීම ද්වේෂය මුල් කරගත්තු දෙයක්. මේ ලෝකේ යමක් කෙරෙහි ඇලෙනවා නම් යමක් කෙරෙහි ගැටෙනවා නම් ඒ යමක් කෙරෙහි ඇලීමත් ගැටීමත් කියන එක ඇති වෙන්නෙම ඒ දේ කෙරෙහි පවතිනා වූ මෝහය නිසා. ඒ දේ කෙරෙහි පවතින මෝහය නිසා. යම්කිසි කෙනෙක් මෝහයෙන් දුරු වුණා නම් පින්වත්නි නුවණින් විමසලා බලන්න සමර්ථ වුණා නම් ඒ නුවණින් විමසා බලන්නා වූ පින්වත්නි ශ්‍රාවකයා මේ ලෝකයේ ඇලෙන්න දෙයක් නැති බව ගැටෙන්න දෙයක් නැති බව හොඳට තේරුම් ගන්නවා කරුණු සහිතව. කරුණු සහිතව තේරුම් ගන්නවා. මේ ලෝකයේ පින්වත්නි යමක් කෙරෙහි ඇලෙනවා නම් ඒ ඇලෙන ඇලීම කුමක් නිසාද සිද්ධ වෙන්නේ? නිත්‍ය සංඥාවත් එක්කයි. ඒ කියන්නේ මේ ලෝකයේ යමක් කෙරෙහි ඔබේ ඇල්මක් උපදිනවා නම් ඔබ හිතලා බලන්න ඒ ඇහැට පේන ඇල්මක් ඇති වෙන සියලු දේවල් නොවෙනස්ව පවතිනේවද වෙනස් වෙන දේවල්ද කියලා. ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් වෙනස් වෙන දෙයක් කෙරෙහි නම් ඔබ තුල ඇල්මක් ඇති උනේ ඒ දේ වෙනස් වුණාට පස්සේ ඇල්මට මොකද වෙන්නේ? ඒ ඇල්ම ඇති උනේ යම් වෙලාවක රූපයකට නම් පින්වත්නි ඒ රූපේ එතන ඉඳන් සිද්ධ වෙන්නේ වෙනස් වෙන එක. එහෙනම් ඒ ඇලිච්ච එක මොන තරම්නම් මුලාවක්ද? යමක් කෙරෙහි ගැටෙනවා නම් යමෙක් කෙරෙහි ගැටෙනවා නම් පින්වත්නි ඒ ගැටෙන පුද්ගලයා හරි ගැටෙන දේ හරි ගැටෙන රූපය හරි පවතින එකක්ද නොපවතින එකක්ද? පින්වත්නි නොපවතින එකක්. වෙනස් වෙන එකක්මයි. එහෙනම් වෙනස් වෙලා යන දේවල් ගැන යමෙකුට ද්වේෂයක් ඇති වෙනවා නම් පින්වත්නි ඒක මොන තරම්නම් මුලාවක්ද? ඒක මොන තරම් මුලාවද? ඇයි වෙනස් වෙන දෙයක් මුල් කරගෙනයි මේ ද්වේෂය හදාගෙන ඉන්නේ. ඒක වෙනස් වෙලා යනවා. දැන් උදාහරණයකට හමාගෙන එන හුලඟක් පින්වත්නි හමාගෙන එනකොට ඒ කෙරෙහි ඇල්මක් ඇති කරගන්නවා නම් පින්වත්නි ඒක මොන තරම්නම් ලාමකද? ඇයි ඒ හුලඟ හමාගෙන යනවා. සුළඟක් කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් හුළඟක් කියලා කියන්නේම ඇත්තටම පින්නතුනේ එක තැන තියෙන එකක් නෙවෙයි හමාගෙන යන දෙයක්. යමක් හමාගෙන යන්නේ නැත්නම් පින්නත් එතන හුළඟක් නැහැ. එහෙනම් හුළඟ කියන්නේ වෙන දෙයක් නෙවෙයි. හුළඟ කියලා තියෙන දෙයක් නෙවෙයි. හුළඟ කියන්නේ ඇත්තටම හමාගෙන යෑමක්. එතකොට ඒ හුළඟක් ගැන පින්වත්නි ඒ සුළං රැල්ලක් ගැන ද්වේෂයක් ඇති වෙනවා නම් ගැටීමක් උපදිනවා නම් ඒකත් මොන තරම්නම් ලාමකද? ඇයි පින්වත්නි ඒ හුළං රැල්ල ඒ විදිහටම පින්වත්නි මොහොතක් හෝ තප්පරයක් හෝ නතර වෙන්නේ නැතුව ඒ විදිහටම හමාගෙන යනවා. සුළඟ හමාගෙන ගිහිල්ලා ඉවරයි. එහෙත් ඒ සුළඟ කෙරෙහි ඇතිවෙච්ච යම් ඇල්මක් තියෙනවා නම් ඒ ඇල්ම ඒ හුළඟ ගියපු තරමටම වේගයෙන් හිතෙන් පහ වෙලා යන්නේ නැහැ. හමාගෙන එන සුළඟක් කෙරෙහි ගැටීමක් ඇති වුණා නම් සුළඟ හමාගෙන ගියපු වේගයෙන්ම හිතට ඇතිවෙච්ච ගැටීම දුරු වෙලා යන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. සමහර දේවල් වල අපි ඇලුනා. ඒ ඇලිච්ච දේවල් නැති වෙලත් ඉවරයි. එහෙත් ඇල්ම අපිට දුරු කරගන්න අමාරුවෙන් තාම පීඩා විඳිනවා. සමහර දේවල් පිළිබඳව අපිට ඇති වුණා ගැටීමක්. ඒ ගැටීම් ඇති වෙච්ච දේවල් සහ ඇති වෙච්ච අය නැති වෙලත් ඉවරයි. හැබැයි ඒ ඇති වෙච්ච ගැටීම තාම තියෙන බව ඔබට දැනෙයි.
දැන් ඔබට ලොකු වීරියක් කරන්න වෙනවා බණ අහා පින්වත්නි භාවනාව ආරම්භමින් ලොකු වීරියක් කරන්න වෙනවා පින්වත්නි වෙනස් වෙන දෙයක් පිළිබඳව ඇති කරගත්ත ඇලීමක් දුරු කරගන්න. වෙනස් වෙලා ගියපු විනාශ වෙලා ගියපු දෙයක් කෙරෙහි ඇති කරගත්තු ද්වේෂයක් දුරු කරගන්න. එතකොට බලන්න පින්වත්නි කොච්චර නම් පින්වත්නි අපි අගාධයකට වැටිලාද කියලා හමාගෙන ගියපු හුළඟත් එක්කම ඒ හුළඟ එලෙසම හමාගෙන යන්න ඉඩ දීලා අපි හිත නිදහස් කරගත්තා නම් හුළඟක් හැමුවා කියන කාරණයට විතරක් සීමා වෙලා අද ඔබට මට අමුතුවෙන් දුරු කරන්න ඒ සම්බන්ධ වැලීමක් හෝ ගැටීමක් නැහැ. මේ කියන්නේ සුළඟ ගැන පමණක් නෙමෙයි මේ කියන්නේ හැට පේන රූපේ කනට හෙන සද්දය නාසයට දැනෙන ගඳ සුවඳ මේ හැම එකක්ම ගැන. ඒක තමයි කිව්වේ දිත්තේ දිත්තමත්තං භවිස්සති. සුතේ සුතමත්තං භවිස්සති. දැක්කොත් දැක්ක පමණයි. ඇසුවොත් ඇසුව පමණයි. ශබ්දයක් පමණයි. රූපයක් පමණයි. එය අල්ලගෙන නඩත්තු කරන්නේ නැහැ පින්වත්නි. ඒ අල්ලගෙන නඩත්තු කරන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න එතකොට. ඇහෙන් රූපයක් දැකලා යම් කිසි කෙනෙක් පින්වත්නි ඇලීමක් හදාගන්නවා නම් ගැටීමක් හදාගන්නවා නම් ඒ ඇලීම් ගැටීම් දෙකම හදාගන්නේ මොකක් නිසාද? හරියට මෝහය දුරු වෙලා නැති නිසා, මෝහය නිසා. ඒ මෝහය දුරු කිරීමට බුදුහාරව දාලා එයාගේ කායගත සතිය වැඩිලා නැහැ. ඒකයි. ඒ කායගත සතිය පරිත්තයි කියන්නේ පටුයි. මේ කායගත සතිය හරියට වැඩුණා නම් පින්වත්නි අවසානයේ තේරුම් ගන්නවා මම කියලා කෙනෙකුත් නැත. එසේනම් ඇලෙන්නේ කවුද? ඇලෙන්නේ කවුරු කෙරෙහිද? ඇලෙන කෙනාත් පින්වත්නි කුණප කොට්ඨාස ගොඩක් හැටියට දකින්න පුළුවන් නම් ඒ රූපයක් වශයෙන් දකින්න කෙනාවත් කුණප කොට්ඨාස වශයෙන් දකින්න පුළුවන් නම් එතනත් මෙතනත් කුණු ගොඩවල් ටිකක් විතරයි. ඇලීමක් කොතනද හටගන්නේ? ඒකයි කිව්වේ මේ කායගත සතිය වැඩුණේ නැති වුණාම පින්වත්නි ඇලෙනවා ගැටෙනවා. යමෙක් කෙරෙහි ගැටීමක් නම් උපදින්නේ ඒ ගැටීම පින්වත්නි දකින්න පුළුවන්නේ කොහොමද? මේ ගැටෙන්නේ කවුද? මම කියන්නේ අසුචි කුණප කොට්ටාස ගොඩක්. ඒ මට බැන්නෙත් කවුද? කුණප කොට්ටාස ගොඩක්. දැන් පින්වත්නි එතන ද්වේෂය දුර වෙනවා. ඇයි? පින්වත්නි කායගත සතිය මනාව වැඩෙනකොට පින්වත්නි තේරෙනවා මෙතන තියෙන්නේ මොන තරම්නම් නිස්සාර දෙයක්ද සත්වේ පුද්ගලයෙක් නැහැ කියලා. එහෙනම් ඇහෙන් රූප දැකලා පින්වත්නි ඇහෙන් රූපයක් දැක්කම අර මෝහය දුරු කරගෙන පින්වත්නි ඇලීම් ගැටීම් නූපදින පරිද්දෙන් කටයුතු කරන්න බැරි නම් ඒ හේතුවෙන් ඇලීම ගැටීම හට ගන්නවා නම් එසේ ඇලීම් ගැටීම් දෙක හට ගැනීම මොකද්ද? කෙලෙසුන්ගෙන් තෙත්වීමයි. කෙලෙසුන්ගෙන් තෙත්වීම. එතකොට කායගත සතිය වැඩෙන්නා වූ තැන පින්වත්නි ඇලීම් ගැටීම් දුරු වෙනවා. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ. කයෙහි කයානුව බලමින් වාසය කරනවා. සතිමා ආතාපි කෙලෙස් තවන වීරයෙන් යුක්තව සම්පජානෝ නුවණින් යුක්තව සතිමා සිහියෙන් යුක්තව විනෙය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. ඇලීම් ගැටීම් දෙක දුරු කරමින් ඇලීම් ගැටීම් දෙක ප්‍රහාණය කරමින් ඇලීම් ගැටීම් දෙක හික්මවමින් වාසය කරනවා. කරන්න තියෙන්නේ ඕක. මොකද්ද? ඇහැට රූප පෙනෙනවා. ඇලීම් ගැටීම් වලින් තොරව පින්වත්නි සිත පවත්වනවා. යමෙකුගේ කනට ශබ්ද අහන්න ලැබෙනවා. ඇලීම් ගැටීම් වලින් තොරව ඒ ශබ්දය අහනවා. එතකොට ඒ ශබ්දය පිළිබඳව ඇලීමක් නැහැ. ඒ ශබ්දය පිළිබඳව ගැටීමක් නැහැ. එහෙනම්
ඒ ඇසූ ශබ්දයත් හමාගෙන ගිය පුහුළඟක් වගේමයි. ඇයි කිසි තැනක රැඳිලා නැහැ. ඔබට ශබ්ද ඇහුණා. හැබැයි ඒ ඇසුණු දේවල් සිතේ නැහැ. ඒ ඇසුණු දේවල් සිතේ නැහැ. නාසයට ගඳ සුවඳ දැනුණා. හැබැයි ඇලීම් ගැටීම් උපද්දවන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට දැනෙන සුවඳ එලෙසින් විඳිලා එතනම අතාරිනවා. එතන අතහැරනවා. යම් සුවඳක් ඇලීමෙන් අල්ලගන්නව නම් පින්වත්නි ඒ එහි තිබෙන ඒ වගේම වෙනත් සුවඳක් අලුතෙන් අපිට විඳින්න බෑ. මම මේ කියන්නේ ඕනම දෙයක් මේක තමයි හොඳම දේ කියලා ගත්තොත් මේක තමයි මං කැමතිම දේ කියලා ගත්තොත් ඊට වඩා හොඳ හුඟක් දේවල් ඔබට අත්හැරේ. මග ඇරේ. ඒ නිසා මැද ඉන්න. ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ලෝකයේ ඒ දේවල් පරිහරණය කරලා හුලඟක් හමාගෙන ගියා වගේ අත්හැරෙන්න ඉඩ දෙන්න. ඉතින් මොගලන් හාමුදුරුව වදාලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ඒ වගේම ධර්ම කියලා මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය පහටම ගෝචර වන්නා වූ ගෝචර වස්තුන් ඒ වෙලාවේදී ඒ ගෝචර වස්තුන් නිසා ඇල්මක් උපද්දවනවා නම් යමෙක් ගැටීමක් උපද්දවනවා නම් අන්න ඒක තමයි උන්වහන්සේ පෙන්වුවේ කෙලෙසුන්ගෙන් තෙත්වීම. ඒ ශ්‍රාවකයා කායගත සතිය මනාව වඩලා නැහැ. ඒ ශ්‍රාවකයා චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දන්නේ නැහැ. මේවා සහ මුලින්ම නිරුද්ධ වන හැටි මේ ශ්‍රාවකයාට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමදාම ඔහුගේ සිත පරිත්තයි කියන්නේ ඇලීම් ගැටීම් දෙක ඇතුළේ විතරයි ඔහුගේ සිත පවතින්නේ. ලෝකේ හැම අරමුණකම එක්ක ඇලෙනවා ගැටෙනවා. හරියට උන්වහන්සේ පෙන්වනවා ලස්සන උපමාවක්. එවත්නි යම් කිසි ගෙයක් තියෙනවා බට වලින් හදපු තනකොළ ආදිය හෙවිල්ලපු. බට ආදියෙන් හදපු තනකොළ ආදිය සෙවිලි කරපු ගෙයක් තියෙනවා. දැන් මේ තනකොළ ආදිය බට ආදිය හොඳට වේලිලා තියෙන්නේ. 6 දිසාවකින් පුද්ගලයෝ 6 දෙනෙක් පන්දම් 6ක් අරගෙන මේ ගෙට එනවා. 6 දිසාවකින් පන්දම් 6ක් අරගෙන මේ ගේ ඇතුළට එනවා පුද්ගලයෝ 6 දෙනෙක්. නැවත කියනවා මේ ගේ හදලා තියෙන්නේ මොකෙන්ද? වේලුණු බට වලින් වේලුණු තනකොළ ආදියෙන්. දැන් මේ කුමන දිසාවෙන් හෝ එන ගින්න ඉඩක් අවකාශයක් ලබනවද නැද්ද මේ ගේ පුච්චලා දාන්න මේ ගේ දවලා දාන්න අවකාශයක් ලබනවා. ඇයි? ඒ ගේ හදලා තියෙන්නේ බට වලින් තනකොළ වලින්. ඒ නිසා කුමන දිසාවෙන් ආපු ගින්නකට හරි මේ ගේ දවන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මතක තබා ගන්න. පින්වත්නි ඒ 6 දිසාවෙන් ආපු පන්දම් 6 හරියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ බාහිර ආයතන 6 වගේ. එතකොට ඇහෙන් යම්කිසි රූපයක් එනවා නම් කෙලෙස් මාරයට පින්වත්නි ඔන්න ඒකෙනුත් අල්ලන්න පුළුවන් අපිව. හරියට අර ගේ දවලා දැම්මා වගේ. ඇසට පෙනෙන රූපය ඔස්සේ ඇලීම් ගැටීම් වඩන්නා වූ යමෙක් වෙත්නම් ඔන්න කෙලෙස් මාරයට පින්වත්නි ඇසමුල් කරගෙනත් පින්වත්නි අපිව දවන්න පුළුවන්. කනට ඇහෙන සද්දයක් වේ නම් ඒ කනට ඇහෙන ශබ්දය ඔස්සේ පින්වත්නි ඇලීම් ගැටීම් යම් ශ්‍රාවකෙක් වඩනවා නම් ඒ ඔස්සේත් ක්ලේශ මාරයට පින්වත්නි අපිව විනාශ කරන්න පුළුවන්. මේ විදිහට ඒ ඉන්ද්‍රියයන්ට ඒ ආයතනයන්ගෙන් ගොදුරු වෙන අරමුණක් පාසා ඇලීම් ගැටීම් වඩමින් පින්වත්නි අපේ කුසල්ලිත විනාශ කරන්න පුළුවන් ක්ලේශ මාරයට. මේ කෙලසුන්ගෙන් තෙත් වෙන ක්‍රමය මේ. හැබැයි යම් වෙලාවකදී පින්වත්නි යම් ගෙයක් තියෙනවා තෙත මැටි වලින් හදපු.
දැන් 6 දිසාවෙන් පන්දම් 6ක් අරගෙන පුද්ගලයෝ 6 දෙනෙක් ආවට මේ ගින්න ඉඩක් අවකාශයක් ලබනවද? මේ ගේ දවන්න ඉඩක් ලබන්නේ නැහැ. අන්න ඒ වගේ ඇසට රූප පෙනෙයි. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. ආහාරවල රස දැනෙනවා. මේ හැම අරමුණක්ම මතක තබා ගන්න අර තෙත මැට්ටෙන් හදපු ගෙදරක් ගින්නට දවන්න බෑ වගේ පින්වත්නි. ඇලීම් ගැටීම් උපද්දවන්න නැතුව ඉන්න ඇහැට පේන රූප ගැන කනට ඇහෙන ශබ්ද ගැන ඇලීම් ගැටීම් හදන්න නැතුව ඉන්න පින්වත්නි එවිට ක්ලේශ මායя ඉඩක් ලබන්නේ නැහැ. ඉඩක් ලබන්නේ නැහැ. ක්ලේශ මායයට ඉඩක් අවකාශයක් ඔබ ලබා දෙන්නේ නැහැ එතකොට. හැබැයි යම් රූපයක් යම් ශබ්දයක් නිසා ඇලීම් ගැටීම් වඩනවා නම් උපද්දවනවා නම් ඔබ මතක තියාගන්න ඔබ කෙලෙස් මායයට ඉඩ හදන කෙනෙක්. ඉඩ හදන කෙනෙක්. ඒ නිසා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ඇලීම් ගැටීම් දෙක දුරු කරමින් වාසය කරන්න ඕන පින්වත්නි. රූපය විසින් අපිව යට නොකරන්නට, ශබ්දය විසින් අපිව යට නොකරන්නට, ඇස විසින් අපිව යට නොකරන්නට, කන විසින් අපිව යට නොකරන්නට, නාසය විසින් අපිව යට නොකරන්නට, දිව විසින් අපිව යට නොකරන්නට, ශරීරයෙන් අපිව යට නොකරන්නට, මනසින් අපිව යට නොකරන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. එහෙනම් ඇසෙන් අපිව මැඩ පවත්වනවා වෙනුවට අප විසින් ඇස මැඩ පැවැත්විය යුතුයි. කනෙන් අපව මැඩ පවත්වනවා වෙනුවට දැන් අප විසින් කන මැඩ පැවැත්විය යුතුයි. නාසයෙන් අපව මැඩ පවත්වනවා වෙනුවට දැන් අප විසින් නාසය මැඩ පැවැත්විය යුතුයි. දිවෙන් අපව මැඩ පවත්වනවා වෙනුවට අප විසින් දැන් දිව මැඩ පැවැත්විය යුතුයි. ශරීරයෙන් අපිව මැඩ පවත්වනවා වෙනුවට දැන් අප විසින් ශරීරය මැඩ පැවැත්විය යුතුයි දැන්. සිතෙන් අපිව මැඩ පවත්වනවා වෙනුවට දැන් අප විසින් සිත මැඩ පැවැත්විය යුතුයි දැන්. මෙතෙක් කාලයක් ඉන්ද්‍රියයන් විසින් අවයවයන් මගින් අපිව මැඩ පැවැත්තුවා. මේ ධර්ම මාවතේ කෙලෙසුන්ගෙන් තෙත් නොවී යන ක්‍රමය කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ඒ ආයතනයන් තමන් විසින් මැඩ පවත්වාගෙන කටයුතු කිරීමයි. ඒ මැඩ පැවැත්වීම කියන්නේ ඇසෙන් රූප නොබැලීමවත් කනෙන් ශබ්ද නොඇසීමවත් නෙවෙයි. ඇසෙන් රූප බලනවා ඇලීම් ගැටීම් දෙකට ඉඩ හදන්න නැතිව ඉන්නවා. කනෙන් ශබ්ද අහනවා ඇලීම් ගැටීම් දෙකට අවකාශ හදන්න නැතිව ඉන්නවා. නාසයෙන් ගඳ සුවඳ බලනවා ඇලීම් ගැටීම් දෙකට ඉඩ හදන්න නැතිව ඉන්නවා. පින්වත්නි මෙන්න මේක තමයි කෙලෙසුන්ගෙන් තෙත් වෙන ක්‍රමයක්. කෙලෙසුන්ගෙන් තෙත් නොවන ක්‍රමයක් වෙන්නේ. දේශනාව නිමා වෙනකොට තථාගත බුදුරජාණන් වහන්සේ අවදි වෙලා සාදු සාදු මොග්ගල්ලාන කියලා ඔබ වහන්සේගේ දේශනාව කෙලෙසුන්ගෙන් තෙත් වෙන ක්‍රමයක් කෙලෙසුන්ගෙන් තෙත් නොවන ක්‍රමයක් පිළිබඳව ඔබ වහන්සේ වදාළ දේශනාව හරිම අගෙයි කියලා බුදුරජාණන් වහන්සේ අගය කළා වර්ණනා කළා මහමුගලන් මහරහතන් වහන්සේව. ඒ නිසා පින්වත් සියල්ලෝ ඇලීම් ගැටීම් දුරු කරමින් වාසය කරන්න දැන් වහා සිහිනුවණින් වීරිය කරන්න. හැම දිනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කළේ අංක 7 මුරුගන් පෙදෙස කොළඹ 8 යන ලිපිනේ පදිංචි W දයාරත්න මහත්මාණන් සහ චන්ද්‍රානී දයාරත්න මහත්මියත් දුවා දරුවන් ඇතුළු පින්වන්ත පවුලේ ඥාති පිරිසත් විසින් අරමුණු අතරට එක් වෙන්නේ චන්ද්‍රානී දයාරත්න මහත්මියගේ සැප්තැම්බර් මාස 15 වන දිනට යෙදෙන ජන්මදිනයේ නිමිති කර ගනිමින් එතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට
අරමුණු කරගන්නවා. අපිත් ආශීර්වාද කරනවා. මේ උතුම් කුසල බලයෙන් උතුම් රත්නත්‍රයේ ආශීර්වාදයෙන් එතුමිය නිදුක් නිරෝගීව තවත් බොහෝ කුසල් සම්පාදනය කර ගනිමින් චිරජීවනය කිරීමට එතුමියට වාසනාව ලැබේවායි අපි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම සුජීවත්ව සිටින පවුලේ සියලුම ඥාතීන්ට සෙත් පතනවා. පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා වගේම වත්මන් සභාපති ගෞරවනීය අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් ආශීර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වසංගතයෙන් මියගිය හැම දෙනාට පින්පෙත් අනුමෝදන් කරනවා. රෝගීව සිටින සියලු දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. හිම වෛරසයේ මේ ලෝකයෙන් නික්මනින් දුරු වී සියලු ලෝවැසියෝ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, අරමුණු පරිද්දෙන් රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වතුන්ටත් ධර්මයේ ශ්‍රවණය කළ හැම දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් ඔබ අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.